මහිමය ඔබ වහන්සේටයි. මුළුම තේජසයි චිතලියන් වහන්ස මේ මුළු නමස්කාරය ඔබ වහන්සේටයි. මහිමය ඔබටයි, තේජස ඔබටයි, ප්‍රේත සවානම දිවි සමිඳුනි ඔබේ නාමය ශුද්ධ වූ. මහිමය ඔබටයි, තේජස ඔබටයි, ප්‍රේත සවානම දිවි සමිඳුනි ඔබේ නාමය ශුද්ධ වූ. මහා බලවාන් ආස්කම් කරන දෙවිඳුන් නෙත ඔබ මෙන් කෙනෙකු ලොවේ. ජේසුනි මහා බලවාන් ආස්කම් කරන දෙවිඳුන් නෙත ඔබ මෙන් කෙනෙකු ලොවේ. ජේසුනි ජේසුනි You deserve the glory and the honor. Lord, we lift our hands in worship as we praise your holy name. You deserve the glory and the honor. Lord, we lift our hands in worship as we praise your holy name. For you are great, you do miracles so great. There is no one else like you. There is no one else like you. For you are great, you do miracles so great. There is no one else like you. There is no one else like you. Mahabalavan ආස්කම් කරන දෙවිඳුන් නෙත ඔබ මෙන් කෙනෙකු ලොවේ. ජේසුනි මහාබලවාන් ආස්කම් කරන දෙවිඳුන් නෙත ඔබ මෙන් කෙනෙකු ලොවේ. ජේසුනි ජේසුනි Hallelujah. Swami ඔබ නමස්කාර වේවා. ඔබ නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ. මුළුම ගෞරවය, මුළුම ප්‍රශංසාව, මුළුම තේජස ඔබ වහන්සේටමයි. මුළුම මහිමය ඔබ වහන්සේටයි. මුළුම නමස්කාරය ඔබට පමණක්මයි මගේ දෙවියන් වහන්සේ. සුපුරුෂ අලංකාරය ඔබ දෙවියන් වහන්සේ. ඔසවන්නේ ඔබ වහන්සේගේ නාමයයි. මුළුම හදවතින් මුළුම ආත්මෙන් නමස්කාර කරන්න ඔබ වහන්සේට පමණක්මයි. ඔබ වහන්සේටමයි. ඔබ වහන්සේටමයි ස්වාමිනී. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමිනී. ද අපි පෙරලගමු ශුද්ධ යහන් 12 වෙනි පරිච්ඡේදයේ 37 සිට. John chapter 12 verse 37 onwards. අපි සුළු මොහොතක් යාඥා කරමින් ස්වාමීන් වහන්සේට කියමු අනේ ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ. මේ වචනය ඔබ වහන්සේගේ සුදු වචනයයි. මේ වචනයේ ගැඹුර, මේ වචනය ඔබ වහන්සේගේ පණිවිඩය ඔබ වහන්සේ අපේ හදවත්වලටත් අපේ ආත්මවලටත් කතා කරන සේක්වා. ඔබ වහන්සේ අනුයන්ට ඔබ වහන්සේව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේව අප තුළ මාංශවත් වන පිණිස මේ වාක්‍යානුව කරුණ කොටගෙන මේ වචනය කරුණ කොටගෙන ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කෙරේවා. බුදුමාණෙනි ස්වාමීන් මගේ දෙවියන් වහන්සේ මේ වචනයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලයද ශාපකට බැඳ තමන අතර වහන්සේගේ කරුණාව ඔබ කෙරේ වේවා. වහන්සේගේ ප්‍රඥාව දැනගන්න ඕන මඟ පෙන්වීම අපි හැම කෙනෙක් තුළම ඔබ වහන්සේ නිදහස් කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 37 සිට. හොඳද මේ වෙනකොට මොනවද වෙලා තියෙන්නේ? මතකද? මේ වෙනකොට නේ ලාසරසුත් දැන් මලුන්ගෙන් නැගිටලා ඉවරයි. right? එතකොට මරියා
නේද? ලාසරස්ගේ නැගණිය ස්වාමීන් වහන්සේව ඒ සුවඳ කරුණුවෙන් ආලේප කරලා ඉවරයි නේ. ඒත් එක්ක මොකද වෙලා තියෙන්නේ? දැන් පාස්කු මංගල්‍යයේ දැන් ජේසුස් වහන්සේ යෙරුසලමට කොටලුව අපිට ජෙරුසලමට රජෙක් ලෙස ඇතුල් වෙලා තමාරයි. ඊට පස්සේ උන්වහන්සේ ගලීලයේ සිටිද්දී ග්‍රීක කණ්ඩායම පාස්කු මංගල්‍යයට ආවව ග්‍රීක කණ්ඩායමක් එනවා. කවුරු හම්බෙන්නද? ජේසුස් වහන්සේ හම්බෙන්න ගලීලයට එනවා. නේ යෙරුසලමට දේවමාලිගාවට දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ආපු මේ ග්‍රීක කණ්ඩායම ජෙරුසලමේ නැවතිලා ඉන්නේ නැතුව කොහෙටද දැන් එන්නේ? ගලීලයට. ගලීලයට එනවා ජේසුස් වහන්සේ හොයාගෙන. Amen. Right. Now what has happened already by now? Lazarus is now awakened from the dead. Yeah. And Mary had already anointed Jesus with the oil. And Jesus had already now entered Jerusalem on the back of a donkey. Right. And now Jesus has returned to Galilee. But there came a group of Greeks. Yeah. Group of Greeks to the feast of the Passover. And they did not stop at Jerusalem, but they came looking for Jesus all the way to Galilee, right? And Jesus was speaking to Greeks about his last hour, right? And how he was shaken in spirit, right? And he left the place after explaining everything what God was speaking through him about his last hour, right? And afterwards the මේ අවස්ථාවේදී ග්‍රීක කණ්ඩායමත් එක්ක ජේසුස් වහන්සේ මොනවද කරේ? ජේසුස් වහන්සේ කතා කරලා කිව්වා එන්න Hello, it's Peter. දැන් මේ ග්‍රීක කණ්ඩායමත් එක්ක ජේසුස් වහන්සේ මොනවද කතා කරේ? ජේසුස් වහන්සේ නොදැනුවත්ව උන්වහන්සේගේ අවසාන හෝරාව ගැන මේ ග්‍රීක කණ්ඩායමත් එක්ක කතා කරා. අවසාන හෝරාව ගැන. ජේසුස් වහන්සේ සිතින් කැළඹිලා හිටියා. ඒ අවස්ථාවේ සෙනග මොනවද බලාගෙන හිටියා මොනවද මේ කියවන්නේ කියලා අහසින් සද්දයක් ආවනේ. ඊ අපි කතා කරේ. අහසින් දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා මොනවද? මම නැවතත් මහිමයට පමුණුවන්නෙමි. යොහාන් 12 වෙනි පරිච්ඡේදයේ 37. එහෙම කියලා ඒ කතන්දරේ කතා කරලා ජේසුස් වහන්සේ මොකද කරේ? ජේසුස් වහන්සේ එතනින් ගියා. දැන් එතෙන් සිට තමයි අපි යන්නේ 12 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ සිට යුදෙව්වන්ගේ අවිශ්වාසය සමහරෙක් රහසින් ගෝලයන් වීම. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නමුත් කොපමණද? මෙපමණ ලකුණු දැක්වූ නමුත් ඔවුන් වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය. කවුද මේ ඔව්හු? කවුද මේ ඔව්හු? Can you read 37? Louder. Even after Jesus had performed so many signs in their presence, they still would not believe in him. Yeah, they still would not believe in him. Now, who are they at that moment? Jews. Jews. කවුද? ඔව්හු කියන්නේ? යුදෙව්වරු. යුදෙව්වරු මොනවද කරා කියන්නේ? යුදෙව්වරු මොනවද කරේ නැත්තේ? ඔව්හු උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය. අදහා නොගත්තෝය. මේ ඇයි අදහා ගත්තේ නැත්තේ? විශ්වාස කරේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් එක හේතු කිව්වනේ. මොනවද කිව්වේ? දැන් මෙයා මේ මරණයක් ගැන කතා කරනවා. නේ? අර කතාවේදී කිව්වනේ අවසාන හෝරාව ගැන ජේසුස් වහන්සේ කතා කරද්දි මරණය ගැනයි නැවත නැගිටීමයි ගැන කතා කරා. එතකොට මේකෙල්ල කියනවා නෑ අපි අහලා තියෙන විදිහට අපි පොත්පත්වල කියවලා තියෙන විදිහට මෙසියස් වහන්සේ ගැලුම්කාරයන්න් වහන්සේ මැරෙන්න විදිහක් නෑ. උන්වහන්සේ සදාකාලයටම ජීවත් වෙනවා කියලායි අපි කියවලා තියෙන්නේ. ඒ නිසා අපිට මේක විශ්වාස කරන්න බෑ. දැන් මේගොල්ලෝ මොකද කතා කරන්නේ? සෙනග මොනවා ගැනද කතා කරන්නේ? තාම පොත ගැන. ආමෙන්. පොතේ ලියලා තින්නේ අපිත් කියනනේ අර පොතේ තියෙන විදිහට නම් මෙහෙමයි. නමුත් අපි හදන්නේ වෙන ආකාරයකට නේ. නේ. අර දැන් අලුතෙන් කෑමක් එහෙම හදන්න ගියාපම අලුතෙන් පොත බලලා හදන වෙලාවල් තියෙනවානේ YouTube එක බලලා පොත බලලා හදන වෙලාව රෙසිපි එක බලලා හදන වෙලාවල් තියෙනනේ. අපි කියන පොතේ තියෙන්නේ මේ විදිහට නමුත් හදන්නේ වෙන ආකාරයකට නේ.
වෙනස් වෙනවා. දැන් මේගොල්ලොත් කියන්නේ මොකද්ද? ආනේ පොතේ විදිහට. මොකේද? පොතේ විදිහට ඔබ වහන්සේ ඉන්න ඕනේ නේ. ඔබ වහන්සේ ජීවත් වෙන්න ඕනේ. නමුත් උන්වහන්සේ මොනවද? මෙච්චර හාස්කම් කරලා තියෙනවා. මෙච්චර ලකුණු පෙන්නලා දීලා තියෙනවා. නමුත් එක්කෙනෙක්ටවත් ඒක පේන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඇයි ස්වාමීන් වහන්සේ යම් වෙලාවක හාස්කමක් කරන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ යම් ලකුණක් දෙන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ ලකුණක් දෙන්නේ? ඇයි ලකුණක්? මොකද සාමාන්‍ය ලකුණක් කියන්නේ? ස්ථීර කරන්න. ඔව්. බලාපොරොත්තුවක් ගේන්න. ඔව්. මතකයක් අලුත් කරන්න නේ. අනික ලකුණක් වුණාම තමයි අපිට අනික මතකෙ හිටින්න ඉස්සරහට. නේ. දැන් අපිට සමයම් දවසක දෙවියන් වහන්සේගෙන් චුට්ටක් ඈත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් යම් අවස්ථාවකදී දෙවියන් වහන්සේ සුව කිරීමක් හරි කරලා තියෙනවා. ඒ සුවය මතක් වෙනවානේ. ඒක ලකුණක් විදිහට අපේ මතකේ තියෙනවා. අයියෝ එදා අපි කොච්චර අමාරුවෙන් හිටියද? නමුත් එදා මාව දෙවියන් වහන්සේ සුව කරා. නේ. ඒක මතකයක්. ලකුණක් හාස්කමක්. අනික ඇස් දෙකෙන් දැක්කම ඒක සාක්ෂියක්. නේ. අපිට ඕනෙම දෙයක් වචනය වෙන්න පුළුවන්. නමුත් වචනය ප්‍රැක්ටිස් එකට දාගත්තේ නේ. වචනය ක්‍රියාත්මක වෙද්දී ඒක සාක්ෂියක් බවට පත් වෙනවා. ඒ සාක්ෂිය තමයි අපිට ඇත්තටම සියල්ල සනාථ කරනවා කිව්වා වගේ. නේ? විශ්වාසය ගොඩ නැගෙන්නේ ක්‍රියාවත් එක්ක. ඕනි තරම් කට්ටියට කතාවට කියන්න පුළුවන්. නමුත් ක්‍රියාත්මක වෙන්න අමාරුයි. නේ? අපි ඒකනේ කියන්නේ walk the talk. නේ? walk the talk. ඒ walk the talk කියන්නේ practice what you preach කියනවා ඉංග්‍රීසියෙන්. නේ? ඇයි එහෙම කියන්නේ? නැත්තම් මේක වචනයක් විතරයි. වචනයට වැලියු එකක්, වචනයට වටිනාකමක් එකතු වෙන්නේ අපි මේ වචනේ ක්‍රියාත්මක කරොත් පමණයි. දෙවියන් වහන්සේගේ වචනය වුණත්, දෙවියන් වහන්සේගේ වචනයට වුණත් වටිනාකමක් එකතු වෙන්නේ අපි ඒක ක්‍රියාත්මක කරද්දී. ඒක යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මොකක්ද? වාක්‍යානෝ. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටසේක. වාක්‍යානෝ මාංශවත්ටි. ආමෙන්. හලෙලූයා. වචනය තමයි මාංශවත් උනේ. වචනය තමයි ක්‍රියාත්මක වුනේ. ආමෙන්. එළිය වේවයි කී කල එළිය විය. ආමෙන්. හලෙලූයා. දැන් ස්වාමීන් වහන්සේ එළිය වේවයි කීසේක කියලා එතනින් නැවතුණා නම් උත්පත්ති පොතේ 1:3. එවිට එළිය විය කියන කැලල උනේ නැත්තම් ඔන්න එතන ප්‍රශ්නයක් තියෙනවානේ. ආමෙන්. එතකොට උන්වහන්සේගේ වචනයක් කතා කරා විතරයි. ඒ වචනෙන් ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. වචනේ ක්‍රියාත්මක වුණේ නැහැ. ආමෙන්. එතකොට මෙතන මොකක්ද වෙන්නේ? ඕනෑම වචනයක් සාක්ෂාත් වෙන්නේ ක්‍රියාව තුලින්. දැන් මේගොල්ලෝ වචනේ අහලා තිනා වචනයට සරිලන ක්‍රියාවත් ඒ හාස්කමත් ලකුණුත් මෙයාගේ ඇස් ඉදිරි පිට වෙලා තිබෙනවා, වෙමින් තිබෙනවා. නමුත් මෙයාට තාම අදාහ ගන්න ඇදහිම මදි. ආමෙන්. ඒකයි උන්වහන්සේ කියන්නේ අපිට පෙනී අපිට පේන්නේ නැහැ. උන්වහන්සේ අප සමග ක්‍රියා කරන අපිට පෙනී අපිට පේන්නේ නැහැ නේ. සමහරවිට උන්වහන්සේ අපිට ආශිර්වාද කරන අපිට පෙනී අපිට පේන්නේ නැහැ. අපි කියන අයියෝ මොනවද උන්වහන්සේ කරේ? නේ. නමුත් උදේ ඉඳන් රෑ වෙනකන් අපි දැන් අද සාක්ෂි කිව්ව ඔක්කොම නේ. එක සාක්ෂියක් අපිට අන්තිමට ගන්න තියෙනවා නේ. මිස්සුනා සාක්ෂි 2-3ක් ගන්න තියෙනවා. මිස්වෙච්ච ඒවා ඔක්කොම ටික. එතකොට දැන් අපි කියන වෙලාවකට සාක්ෂි නැහැ. ඒ කියන්නේ මොකද නැතිනේ? මේ දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැතුවද? ඒ කරලා. අස්පනා පිට කරලා අපි ඒ තරම් අන්ධයි. ඒ තරම් අන්ධයි. ආමෙන්. එතකොට ස්වාමීන් වහන්සේගේ ඒ අන්ධකම සමාන ඒ යුදවරුන්ගේ ඒ අන්ධකම නිසා මොකද උනේ? ඒ අයට උන්වහන්සේ කෙරෙහි අතහ ගන්න බැරි වුණා. Amen. Hallelujah. Now, a little time ago, Jesus spoke about the death and resurrection. But the people could not believe it. Why? Because they have read in the scriptures saying that the Messiah does not die. He shall live forever. And they did not want to believe that Jesus is the Messiah because the scripture said
he should live forever. But now they have seen the signs, but still they are not in a position to believe in him. Because they believe in the word, but the word has to come into an action to make it a big testimony. Right? Even John, first chapter, it spoke about the word became flesh. How did word become flesh? Because the word was activated. It has to be enacted. The word has to be enacted in our lives so that it will have power. Right? When God said, "Let there be light," and there was light. If that verse was written half, if it only said, God said, "Let there be light," and it just stopped there, and there's a problem. There was not light. What happened afterwards? Was there light? So there's a question there. But it fulfilled it, it completed it when it said, "And there was light." Right? So the word will have a meaning, and the word will have a value when it comes into action. So now these people have seen the signs and wonders, but they are not yet willing to believe in it. They still are stuck with the word. There are still with us, so among us, people are stuck with the word. But right in front of their eyes, they see God is doing so much. So many miracles and so many things in their lives. And when we ask them to testify, they don't have any testimonies. They're so blinded by the word. But still they look at the word and they read the word. They know the word. But they cannot actually see the word happening. Right? මෙසේ සිද්ධ වුණේ 38. ස්වාමින් වහන්සේ මොකද කියන්නේ? අපේ ප්‍රවෘත්තිය විශ්වාස කළේ කවුද? ස්වාමින් වහන්සේගේ බාහුව කාට ප්‍රකාශ කරන ලද්දේ දැයි අනාගතවත් වූ යෙසායාගේ වචනය සම්පූර්ණ වන පිණිසය. හලෙලූයා. අනාගතවත් වූ යෙසායා කියපු වචනය. මෙන්න දැන් මෙතනදී ආයේ වචනයක් ගේනවා. මොකද්ද මේ වචනේ? යෙසායා අනාගතවත් වූවරයා කියපු වචනේ. මේක හම්බ වෙන්නේ යෙසායා 53:1. ඔයගොල්ලෝ ලියා ගන්න ඕන නම් එතන ලියා ගන්න. කියවන්න බලන්න යෙසායා 53:1. Can you read this 38? In John? Yeah, of course. John 12:38. This was to fulfill the word of Isaiah the prophet. Lord, who has believed our message, and to whom has the arm of the Lord been revealed? Now, according to Isaiah. So that is found in Isaiah chapter 53, verse 1. Isaiah chapter 53, verse 1. කියවන්න? ඔව් කියවන්න. අප විසින් දැනුමේ විශ්වාස කළේ කවුද? ස්වාමීන් වහන්සේගේ හස්තකාට විතරවීද විශාද උන්වහන්සේ උන්වහන්සේලා බලයක් වෙන්න වේදී මේ අතුවන අනුකූලයක් වෙන්න ඕන විදිහේ ආමෙන්. ස්වාමීන් වහන්සේගේ මොකද්ද එළිදරව් වුණේ කවද්ද කියලා දන්නේ මොකද්ද? නෑ පටන් ගත්තී. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ හස්තය කාට එළිදරව් වීද? ආමෙන්. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන විදිය කවුද දන්නේ? ආමෙන්. ස්වාමීන් වහන්සේ මොන විදියටද අපේ ජීවිත තුළ ක්‍රියා කරන්න කියන අනේක උන්වහන්සේ කියලාද කරන්න හැම වෙලාවකම? නෑ. අපි ඒකනේ කියන්නේ ස්වාමීන් වහන්සේ කිව්වොත් කරන්න හුඟක් සර්ප්‍රයිසස් නේ. අපි හිතන්නේ නැති අවස්ථාවල ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරනවා. හිතන්නේ නැති අවස්ථාවල අපි පීඩාවක් නේ. අපි පීඩාවක් තුලින් යනකොට උනත් අපි හිතන්නේ පීඩාව නම් ඉවරයි. දැන් අපි මැරෙන්න තමයි යන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ නේ 11 වෙනි පැයේ උන්වහන්සේ අපිව ගලවනවා. නිදහස් කරනවා. නේ. දැන් අවුරුදු ගානක් සිස්ටර් කියද්දම කී කොච්චර කාලයක් බලන් හිටියද නේ? නේ. අවසාන මොහොතේ අනේක කවුරුත් බලාපොරොත්තු වුණු මොහොතක්ද? කවුරුත් බලාපොරොත්තු වුණු මොහොතක්ද? නෑ. කොරෝනා කාලයක කවුද වීසා එකක් ඉෂුව කරන්නේ? කොරෝනා කාලයක කවුද ගයක් හදන්නේ? ආමෙන්. හලෙලූයා. කොරෝනා කාලයක
කොහොමද අපි මේ කට්ටිය හරි එකතු වෙලා මෙහෙම බයිබල් ස්ටඩි එකක් කරන්නේ? ආමේන්. කොරෝනා කාලයක කොහොමද සභාවක් පැවැත්වෙන්නේ? මේ උන්වහන්සේගේ කරුණාව නැත්තම් මොකද්දනේ? හලෙලූයා. උන්වහන්සේගේ කරුණාව තමයි, උන්වහන්සේගේ ප්‍රේමය තමයි අපි උන්වහන්සේ වෙතට ඇදගන්නේ. අපි කොහේ හිටියත් මේ කොරෝනා කියලා අපි ටීවී එකෙන් බලලා ඉරිදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් සෙනසුරාදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් අයියෝ කොරෝනා කියලා අපි බයයි. අයියෝ කොරෝනා කියලා සෙනසුරාදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම්ම අපි සමාලාවට කඩේට යන්න බයයි. නමුත් සිකුරාදට ඒ බය එනවද වෙලාවකට? සිකුරාදා උදේට සභාවට යනවා කියපුවම අර කොරෝනා බය කොහෙන් ගියාද කියන එක නෑ නේ. ඒක දැනෙන්නේ නෑ. නේ උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ ක්‍රියා කරන විදිය අපිට කවමදාකවත් හිතා ගන්න බෑ. කවදාද එළිදරව් වුනේ? කවුරුත් දැනගෙන හිටියද උන්වහන්සේ කොයි විදියට දෙන්නේ, මොන විදියට දෙන්නේ? ආමෙන්. කාට එළිදරව් වීද ස්වාමීන් වහන්සේගේ බාහුව කාට ප්‍රකාශ කරන ලද්දේ අනාගත වතුරේ ඒසායකී වචනේ සම්පූර්ණ වන පිණිසය. දැකත් විශ්වාස නොකරන කාලයක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්න කීවා වූ කාලයක තමයි ඒ ප්‍රවෘත්තියත් හම්බ වෙලා තියෙන්නේ. ආමේන්. අපිටත් අමාරු වෙලාවකට අපි ඉදිරියේ මේ ජේසුස් වහන්සේද අපිට මේ ඇත්තටම උදව් කරේ. මේ සමහරවිට අපිට හොඳ දෙයක් යහපත් දෙයක් පිළිගන්න අපි කැමති නෑ. දැන් ඒ තරම් නරක කාලයක අපි ජීවත් වෙන්නේ. නේ යම් කෙනෙක් දැන් අපි මහා අවුවක පාරේ ඇවිදගෙන යද්දී වාහනයක් ඇවිල්ලා නවත්තලා අනේ සිස්ටර් නගින්න මං ගෙන්න බස් අරන්නම් කියපුවම අපි කී පාරක් හිතලාද ඒ වාහනේ නගින්නේ? නේ මිනිස්සෙක් යහපතක් කරන්න හැදුවත් ඒ යහපතක් විදිහට අපි තෝර බේර ගන්න බැරි කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. නේ සමහරවිට උන්වහන්සේම අපි වෙනින් එළපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ මේ කාලයත් එක්ක නේ අපේ වටපිටාවත් එක්ක අපි පොඩ්ඩක් අතමුද කරන්නේ අපි සැක කරනවා. අපි විශ්වාස කරන්න කැමති නෑ කවුරුවත්. අපි විශ්වාස කරන්න කැමති නෑ කිසිම දෙයක්. ආමේන්. යහපත වුණත් යහපතක් විදියට බාර ගන්න කැමති නෑ. අම්මෝ මේ අකා එන විදිය නම් හොඳ නෑ. නේ උදව්වක් කරා වුණත් හිතන්නේ මොකද්ද? මේ වෙන දෙයක් බලාපොරොත්තු වෙන තමයි උදව්ව කරන්නේ. උදව්වක් විදියට බාර ගන්න කැමති නෑ. කවුරුත් කැමති නෑ උදව්වක් විදියට බාර ගන්න. කීයක් හරි දීලා යවනවා. ඒතොර ඒක ගනුදෙනුවක් වෙලා ඉවරයි. නැත්තම් අනේ අම්බෝ ඒකල හොඳ පස්සෙන් එනවා කියන නෝක තමයි අපිට වෙන්නේ. නේ ඕකට ඊට පස්සේ ඕක උදව්වට අනිත් පැත්තට කර යන්න වෙනවා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත් ස්වාමීන් වහන්සේගේ කරුණාවත් අපිට හිතන සමානලාවට යහපත් වැඩිද මන්දා කියලා. නේ අපිට හොයාගන්න බැරි තරම් අපිට තේරුම් බැරුම් ගන්න බෑ. What happened there? 53 verse 1. Isaiah, who has believed our message and to whom has the arm of the Lord been revealed? Who has believed our message and how God's arm has been revealed? God's arm means God's help, God's blessing. So we have no idea when God has prepared to bless us. We wait even till the end. Maybe the 11th hour should be. We always have surprises when God is blessing us. We have been discussing that, right? We have been going in so much of panic modes, and at the end of the day, and then God, here you go, right? And He will help us. And when is He doing that? And how is He going to do that? We have no idea. And we even live at a time where help is even quite questionable. If someone is willing to help us, we will think twice. If you are walking down the street during the midday, and someone stop the car and tell, "Okay, sister, where are you going? Let me drop you." You will think twice before getting into that car. We don't know whether he has a hidden agenda, what does he actually mean to help us or not. Sometimes the help comes as a disguise, right? And we are not willing to take the help as help. And we are sometimes not willing to accept the goodness as goodness. We always question it.
So these people, since they did not have God's connection for a long time, they were that help, that blessing that Jesus was giving them, it was quite questionable to them. They were still struggling to understand it. They were still struggling to comprehend all together. With the scripture, the science, everything together, they were struggling to get them all together. They couldn't do it. Amen. ඊළඟ මොකද්ද කියන්නේ? මේ නිසා ඔවුන්ට අදහා ගන්නට නුපුළුවන් යමක් නිසාද යසායා නැවතත් කතා කොට මොකද කියන්නේ? ඔවුන් තමුන්ගේ ඇස්වලින් නොදකින පිණිසත් හිතෙන් තේරුම් නොගන්නා පිණිසත් හරවනු නොලබන පිණිසත් මා විසින් සුව කරනු නොලබන පිණිසත් උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළසේක ඔවුන්ගේ හිත් දැඩි කළසේකයි කීය. මේක හම්බ වෙන්නේ යසායා 6:10. Verse 40. John, first that. He has blinded their eyes and hardened their hearts, so that they can neither see with their eyes, nor understand with their hearts, nor turn, and I would heal them. And that is said in Isaiah chapter 6 verse 10. මොකද කියන්නේ යසායා පොතේ 6 වෙනි පරිච්ඡේදය 10. හයියෙන් කියනවද? තමුන්ගේ ඇස්වලින් නොදක තමුන්ගේ කන්වලින් නොඅසා තමුන්ගේ හිත්වලින් තේරුම් නොගෙන මොකද්ද? සුවයවත් නොලබ සිටින පිණිස ඔවුන්ගේ සිත් දැඩි කළසේක. ඔවුන්ගේ කන් ඔවුන්ගේ කන්ද බිහිරි කොට ඔවුන්ගේ ඇස් අන්ධ කරා. ආමේන්. හලෙලූයා. අපි ජීවත් වෙන කාලය මම ඊයේ කතා කරා වගේ තමයි අපි ජීවත් වෙන්නේ සම්පූර්ණ ඝනාන්ධකාර කාලයක. අපිට නොතරුණාට. ආමේන්. අපිට ඉරව්ව පායලා පේනවා අපි මහා අවුවේ දවල් ඇවිදිනවා. ආමේන්. නමුත් අපි සම්පූර්ණයෙන් ඇවිදින මහා ඝනාන්ධකාරයක් තුල. ඇයි එහෙම කියන්නේ? අපිට යහපතක් පේන්නේ නැහැ. අපිට යහපතක් පේන්නේ නැහැ. අපිට මිනිස්සෙක්ගේ යහපතක් දකින්න හරි අමාරුයි. හා නැද්ද? ඕනෑ මිනිස්සෙක් ගත්තාම ඒ මිනිස්සයාගේ යහපතට වඩා වැඩිපුරම පේන්නේ මොකද්ද? අයහපත. මිනිස්සයා කොයිතරම් දේවල් කොයිතරම් උදව් 1000ක් කරත් එක නරකක් කරොත් අය ඉවරයි. කලාස්. ඒතර 1000ට මොකද වෙන්නේ? දහම වතුරේ එකක් මනුස්සෙක්ට වැරදෙන්න බැරිද? පුළුවන්. ආමේන්. නමුත් වෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ අනිත් පැත්තයි. උන්වහන්සේ මොකද කිව්වේ? අන්‍යාකාරයත්වෝ වෙයල්ලා. ඒතර ඒකේ අනිත් පැත්තයි අපි කරන්න ඕනේ. 1000ක් වැරදි තියෙන්න පුළුවන් නමුත් එක හොඳක්. ආමේන්. 1000ක් වැරදි තියෙන්න පුළුවන් නමුත් එක යහපත් දෙයක් අල්ලගෙන ඒ යහපත් දෙයත් එක්ක අපිට ඕනේ මිනිස්සෙක් ආශ්‍රය කරලා ඉන්න පුළුවන් නම් ඒක තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ආමේන්. හලෙලූයා. ඒ විදිහට තමයි දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නේ. අපි උදේ ඉඳන් රැය වෙනකන් ගත්තාම අපි කරන්නේ ඔක්කොම හොඳ දේවල්ද? යහපත් දේවල්ද? ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන දේවල්ද? අපි කියන දේ නෙමෙයි කරන්නේ, කරන දේ නෙමෙයි හිතන්නේ. හිතන දේ නෙමෙයි කියන්නේ. නේ? කියන දේ නෙමෙයි කරන්නේ. අපි හුඟක් වෙනස්. නේ? හුඟක් වෙනස්. ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේට කරන යම් එක හොඳක් හරි තියනවාද? අන්න ඒ දේ උන්වහන්සේ හොයාගෙන බලනවා. අන්න ඒ දේ එක්ක ස්වාමීන් වහන්සේ අපිත් එක්ක පෑහෙන්න බලනවා. මොනවද පෑහෙන්න බලනවා කියන්නේ? උන්වහන්සේ අපිත් එක්ක එකතු වෙන්න බලනවා. ආමේන්. ඒකයි කියන්නේ අනිත් දේවල් ගැන ඔබ පවිත්‍ර වෙන්න. ඔබ පවිත්‍ර වෙන්න. අනිත් වැරදි ගැන, අනිත් පාපය ගැන ඔබ පවිත්‍ර වෙන්න.
නමුත් මම ඔබ අතාරලා යන්නේ නැහැ. මම ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. මම එකතු වෙලා ඉවරයි. ආමෙන්. හලෙලූයා. අපිට අවශ්‍ය කීයද යහපත් දේවල්? අඩුම ගානේ එකක් ඇති. ඕනෑ මිනිස්සෙක් ගාව එකක් යහපතක් හොයාගන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. අන්න ඒක අපිට හොඳටම ඇති. නමුත් ඒක අමතක කරලා අර 1000 ගැන කතා කරන්න ගියොත් එහෙම අපිට ඒකත් නැති වෙලා. ඒකත් නැති වෙලා. ආමෙන්. හලෙලූයා. අපි ඔක්කොමලම විවිධාකාරයි. උන්වහන්සේ විවිධාකාර විදිහට මවලා තින්නේ ඇයි ඒ? අපි ඔක්කොමලම එකතු වුණාම ඒක හරි අලංකාරයි. එතකොට තමයි එන අවුට්පුට් එක, එන ප්‍රතිඵලය සම්පූර්ණ වෙන්නේ. ආමෙන්. ඔයාට බැරි දේ මෙයාට පුළුවන්. මෙයාට බැරි දේ අරයාට පුළුවන්. ඔයාට බැරි දේ මෙයාට පුළුවන්. අරයාට බැරි දේ මට පුළුවන්. ඔය වගේනේ. ඒතර අපි ඔක්කොම එකතු වුණාම ඒක තමයි උන්වහන්සේගේ සැලැස්ම. ආමෙන්. අපේ හැමෝගෙම හැම යහපතක්ම එකතු කරපුවම උන්වහන්සේ ඒකයි උන්වහන්සේ බල්ලා කිව්වේ ඉතා යහපත්. ඉතා යහපත්. ආදම විතරක්ම වලද උන්වහන්සේ ඉතා යහපත් කිව්වේ? නෑ ආදම ඒවයි දෙන්නම. උන්වහන්සේ ආදම්ට ඒවට දෙන්නටමයි ආශිර්වාද කළේ. අපිට කවමදාකවත් තනිවම ආශිර්වාදයක් ඉන්නට බෑ. හලෙලූයා. ආශිර්වාදයක් විඳින්න ඕන උන්වහන්සේ ආශිර්වාද කරන්න එකතුවකට. කණ්ඩායමකට. ඒකයි උන්වහන්සේ සභාව ආශිර්වාද ලද්දේ. කුඩා රැළ ආශිර්වාද ලද්දේ. ආමෙන්. ඒක උන්වහන්සේ රැළක් කියලා උන්වහන්සේ මනාලියක් කියලා මුළුම සභාව උන්වහන්සේ උසවන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ මම ප්‍රදීප උසවනවා මම සාලිය වෙනම උසවනවා මම ධම්මිය වෙනම උසවනවා නෑ උන්වහන්සේම කිව්වද? නෑ මම මනාලියයි උසවන්නේ. ඒ කියන්නේ මුළුම කණ්ඩායමයි උසවන්නේ. මොකද ඔක්කොමලම එකතු වුණාම තමයි ඒක සම්පූර්ණ දෙයක් වෙන්නේ. සම්පූර්ණ මනාලියක් වෙන්නේ ස්වාමීන් වහන්සේට. හලෙලූයා. ආමෙන්. ඒ නිසා කාගේද දැන් සිත දැඩි කරලා තියෙන්නේ? කාගේද සිත දැඩි වෙලා තියෙන්නේ? කාගේ සිත දැඩි වෙලා තියෙන්නේ? අපේනේ. අපේ. පෙනෙන දේ පෙනෙන්නේ නැති වෙන්න. ඇහෙන දේ ඇහෙන්නේ නැති වෙන්න. තේරෙන දේ තේරෙන්නේ නැති වෙන්න. ආමෙන්. හලෙලූයා. අපේ ජීවිතවල නැත්තම් ආපු හැම ප්‍රශ්නයකදීම ඊට සති ගණනකට කලින් මම නිකන් කල්පනා කරලා බලනවා කවුරු කී දෙනෙක් ඇත්තටම දේශනාවල් අහලා තියෙනවද කියලා මම නිකන් කල්පනා කරනවා. මොකද හැමෝම එක එක්කෙනා මට වෙන වෙනම කතා කරලා එක එක්කෙනාගේ ප්‍රශ්න කියනවානේ. එතකොට මම දන්නා මේ ප්‍රශ්නෙට දෙවියන් වහන්සේ කාලයකට කලින් දේශනාව තුළින් කතා කරලා ඉවරයි. නමුත් ඒ ප්‍රශ්නේදී නමුත් අර කමතකයි. උන්වහන්සේ කතා කරලා ඉවරයි. හැම මොහොතකම උන්වහන්සේ කතා කරලා ඉවරයි ප්‍රශ්නෙන් ඉස්සෙල්ලා. හැම මොහොතකම උන්වහන්සේ කතා කරලා ඉවරයි පීඩාවෙන් ඉස්සෙල්ලා. ආමෙන්. මොකදලා තියෙන්නේ? දේශනාව ඇහිලා නැහැ. පෙනිලා නැහැ. දැනිලා නැහැ. ආමෙන්. සිත දැඩි වෙලා. හලෙලූයා. පල්ලාගෙන ඇතුළට යන්න ඕනේ. ඒකයි දැඩිකම අයින් කරගන්න ඕනේ. හිතවල දැඩිකම අයින් කරගන්න ඕනේ. සිතවල මොකක්ද තියෙන්න ඕනේ? මෘදුකම තියාගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේගේ වචනයට සංවේදී වෙන්න අවශ්‍යයි. ආමෙන්. දැනෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ කතාව, උන්වහන්සේගේ වචනය අපේ ඇඟට නේ ලේවලට උදේට මාංශ පටක හැම දෙයකටම දැනෙන්න අවශ්‍යයි. හදවතට දැනෙන්න අවශ්‍යයි. ඒ වචනේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ වචනේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. කොච්චර ඉතින් බයිබලේ ලියලා තියෙනවා තමයි උනාට ඔවා කරන්න ගියාම හරි අමාරු නෑ. කරන්න පුළුවන්. කරන්න අමාරු ඇයි? හිතේ දැඩිකම නිසා. ආමෙන්. වෛර කරන්නාට ප්‍රේම කරන්න නේ. ඔහු දෙස පීඩා කරන්න ඔහු දෙස යාඥා කරන්න. කරන්න පුළුවන්ද බැරිද? අමාරුයි. අමාරුයි. නමුත් ඒක කරන්න බැරි කමක් නෑ. පුළුවන්. ආමෙන්. දැඩිකම අයින් කරගෙන මෘදුකම ඉහළ ඉස්සරහට දාගෙන කරන්න අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. සමා විසින් සුව කරනු නලබන පිරිසක්. ඒ නිසා සුවයක් ලැබෙන්නේ නැහැ. ඇයි හිත දැඩි වෙලා?
ඕනෑම ශරීරයේ රෝගයකට සුවය ලැබෙන්න මනස සුව වෙලා ඉන්න ඕනේ. නේ? අපේ මනස සුව වුණොත් තමයි අපේ ශරීරයේ ලෝක රෝග සුව වෙන්නේ. මනස සුව වෙන්නේ නැත්නම් ශරීරය සුව වෙන්නේ නැහැ. ඒකයි අපි සමහර රැයවල ඩෙඩ රෝගවලදී අපි ඔයගොල්ලෝ අහලා ඇති. ඒගොල්ලන් සුවයක් නැති වුණාම අපි කියනවානේ. ඔයගොල්ලෝ අහලා ඇති. මං කියනවා මොකද්ද? මොකද කියන්නේ? සිස්ටර් ඔයාට සමාව දෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඔයා යාඥා කරලා සමාව දෙන්න. ආමෙන්. එයාව යාඥා කරලා එයාව ආශිර්වාද කරලා සමාව දීලා නිදහස් වෙන්න. ඒකෙන් නිදහස් වෙන්න. එතකොට ආර්ය සමාව දුන්න ගමන් ලෙඩේ හොඳයි. ආමෙන්. හලෙලූයා. මනස තමයි අපේ ශරීරයේ තියෙන හැම රෝගයකටම ලොකුම හේතුව. ආමෙන්. හලෙලූයා. ඔවුන්ගේ හිත දැඩි කළ සේකයි කිය. හලෙලූයා. Isaiah chapter 6 verse 10. Make the heart of this people callous, make their ears dull, and close their eyes. Otherwise, they might see with their eyes, hear with their ears, understand with their hearts, and turn and be healed. So they cannot, so that they will not see what they see, so that they will not hear what they hear, so that they will not feel what they feel, right? And so that they will not be healed when they are healed. So that much the heart is hardened. What is the word they use? Calloused. Callous. Yeah, calloused. So that callous, because of that we cannot see, we cannot hear, we cannot feel. Our hearts has to be how? Softened. How many of us are blessed today? How many of us actually see the goodness in person before we try to see the bad things noticed? We can easily find the weaknesses. We can easily find what's wrong with them. But how difficult it is for us to see something good in a person. At times, that person would have done 1,001 good things, and one bad thing, that's the end of that person. One bad thing, one wrong. Colors. But even though he has done 1,001 bad things, but he has done only one good thing, that should be sufficient enough for us to be with that person. That is how God is trying to be with us. Because from the morning till the evening, the things that we do and say may not actually please God, may even offend God, but still He's hanging on to us. He says, I'm not leaving you whatever it is. It's okay. Whatever the wrongs that you did, just ask forgiveness and be cleansed, because I've already died for you. Hallelujah. So God has blessed even the man, the humankind, when not only Adam was made, but when even Eve was made. Adam and Eve, He blessed. So God's blessing will not come individually. God's blessing is much more than the usual when we are in a group. That's why God said, I am raising, I'm lifting the bride. He did not say, okay, I'm lifting Rebecca, I'm lifting Dilki. No. Right? God said, I'm lifting the bride. Because He knows how uniquely we are being made. So that if that uniqueness, when it all come together, it can be so wonderful and so beautiful. But do we still think of that same? And every time, God sees us like that. So that is the way God intends us to even look at our neighbor, other people, our friends, and our brothers and sisters. Hallelujah.
But the people cannot see anything good. But they cannot hear anything good. They cannot feel anything good. When every time a trial comes, a hardship approaches you, a problem approaches you, before that, even weeks before, even months before, God would have even spoken to you through the word or through a preaching or a sermon. He would have spoken to you, okay, when this comes, this is the way you should act. This is where you should react. But it's seldom any person will react the same way that God has advised you to react. How? Right? Because we forget. Yes, we have been seeing and we have been hearing and we have been even feeling at that time. But we do not do that. Because that's much our hearts are being quite hardened. But God says our hearts has to be softened, so that we may feel Him, so that He can easily communicate His words to us and His message to us. Because we always feel His presence, right? A presence. So that has to be communicated. As much as our hearts have a thin cover, it's easier to communicate the matter, communicate whatever the message that God is bringing us. Amen. 41 යසායා උන්වහන්සේ ගැන කතා කරමින් මේ කාරණා කිව්වේ උන්වහන්සේගේ මොන දුටු නිසාද? මහිමය දුටු නිසාය. මහිමය දුටු නිසාය. මොකද්ද මහිමය කියන්නේ? මොකද්ද මහිමය කියන්නේ? උන්වහන්සේගේ ලස්සන උන්වහන්සේගේ අයමනක් කරුණාව තේජස මහිමයි කාර්යය තියෙන මොකද කියන්න තේරෙන්නේ මහිමය අලංකාරකම what does it say in 41? Isaiah said this because he saw Jesus' glory and spoke about it. He saw Jesus' glory. Glory. What do you mean by glory? Magnificence. Anything else? Why does anyone glorify anybody? කාට හරි මහිමයක් තියෙන්නේ ඇයි? ඇයි අපි කාට හරි මහිමයක් දෙන්නේ? අපිට කරන්න පුළුවන් දෙයක් එයා කෙරුවොත් අපි යාට මහිමය දෙන්නේ, නැත්නම් අපිට කරන්න බැරි දෙයක් එයා කරොත් අපි යාට මහිමය දෙන්නේ. අපිට කරන්න බැරි දෙයක් එයාට කරන්න පුළුවන් නම් ආමේන් හලෙලූයා. අපිට සාමාන්‍යයෙන් කරන්න බැරි, අපිට සාමාන්‍යයෙන් හිතා ගන්නවත් බැරි දෙයක් යම් කෙනෙක්ට කරන්න පුළුවන් නම් අන්න එයාට අපි මහිමය දෙනවා. ෂා ඔයා වෙලාවට මචං ඒ වෙලාව හිටියේ නැත්තම් මම හිරේ තමානේ. නේ? එහෙමනේ කිය. When do you glorify? Like, do you glorify someone if he will do what you can do, or he will do what you can't do? He will do something that you cannot do. Yeah. We will say, to a friend of us, no? Oh, thank God, man, you were there. Otherwise, I have no idea how will I end up? Like, I would have ended up in jail. Thank God you were there. Right? So, මෙතනදී යසායා උන්වහන්සේගේ මහිමය දැක්කාලු. ආමෙන්. උන්වහන්සේගේ මහිමය දැක්කාලු. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? අනාගත වතුරුවරුන්ට දැන් හැමෝම කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ අනාගත වතුරුවරේ. නේ? අනාගත වතුරුවරුන්ටත් කරන්න බැරි දෙයක් උන්වහන්සේට කරන්න පුළුවන්කම තියෙන්න යනවාය කියන දේ යසායා අනාගතේ එදා දැක්කා. ආමෙන්. අනාගත වතුරුවරයෙක්ට කරන්න බැරි දෙයක්. කිසිම මේ පොළවේ මිනිස්සෙක්ට කරන්න බැරි දෙයක්. ආමෙන්. ඒ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් මේ මිනිස්සයා කරන බව යසායා එදා දවසේදී මේ දවස ගැන දැක්කා.
Amen. ඒක තමයි යසායා ලිව්වේ. මහිමය. Amen. So what had happened? Now Isaiah saw this day that Isaiah was a prophet. Now most of the people they wanted to accept Jesus as a prophet but not as God, right? Not as Son of God. But Isaiah saw this day, and Isaiah saw this man as a person who could do much more than even a prophet can do. So he said he saw the glory of this person on this day from that day. Amen. ඊට පස්සේ මොකක්ද උනේ කියන්නේ? එසේ වී නොමුත් මුලාදෑනින්ගෙන් පවා බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. නමුත් සිනගෝගෙන් අහක් කරනු නොලබන පිණිස පරිසවරුන් නිසා ඒ බව ප්‍රකාශන කළෝය. කවුද අදහාගත්ත කියන්නේ? සෙනගද? කවුද අදහාගත්ත කියන්නේ? මුලාදෑනින්. කවුද මුලාදෑනින් කියන්නේ? Verse 42. Yet at the same time, many even among the leaders believed in him. But because of the Pharisees, they would not confess their faith for fear they would be put out of the synagogue. මුලාදෑනින් කියන්නේ කවුද? විශේෂ කෙනෙක්. මුලාදෑනින් දැන් ගම් මුලාදෑනියා කියනනේ. නායකයෙක්. සෙනගක නායකයෙක්. නේ කණ්ඩායමක නායකයෙක්. එතකොට දැන් ඒගොල්ලන්ගේ තියාගෙන තිබුණ ගම් මුලාදෑනින් ඒ වගේ මතකනේ සියයට මුලාදෑනියා නේ ජේසුස් වහන්සේ වහාගෙන ආවේ. ඔව් ඒ වගේ ග්‍රාම සේවකවරු වගේ ඒගොල්ලෝ මොනවාද සෙනගකට නායකයෙක්. right? එතකොට ඒ නායකවරු කවුද මේ? නායකවරු උන්වහන්සේ කෙරෙහි බොහෝ දෙනෙක් මුලාදෑනින්ගෙන් පවා බොහෝ දෙනෙක් මුලාදෑනින්ගේ පවා බොහෝ දෙනෙක් බොහෝ සෙනගක් අතරතුර මුලාදෑනින් පවා නායකවරු පවා දෙවියන් ජේසුස් වහන්සේ කෙරෙහි අදහා ගත්තාලු. නමුත් සිනගෝගෙන් අහක් කරනු නොලබන පිණිස පරිසවරුන් නිසා ඒ බව ප්‍රකාශ නොකළේය. ඔයගොල්ලන්ට මතක ඇති එදා අන්ධ මනුෂ්‍යයා නේ අර ජාත්‍යන්ත එක්ක ජේසුස් වහන්සේ සුව කරපු මොහොතේ ඒ ජාත්‍යන්ත ඒ සුව වුණ මිනිස්සයයි ඒ මුළු පවුලම නායක පූජකවරු මොකද කරන්නේ? සිනගෝගෙන් අයින් කරා. ඇයි ඒ? ජේසුස් වහන්සේ සුව කරා කියලා කියපු නිසා. ඒ හාස්කම ගැන සාක්ෂි දුන්න නිසා. දැන් ඒක මේ අය අතරේ ප්‍රචලිත වෙලා තිබුණා. දැන් ඒ නිසා මේ අය බය වුණා මේ අයට සභාව නැති වෙයි. මේ අයට සිනගෝගේ නැති වෙයි. මේ අයට කනත්ත නැති වෙයි. මේ අයට අවුරුද්දකට පාරක් හම්බෙන කෑම පාසල දීමනාව නැති වෙයි. අරක නැති වෙයි. මේක නැති වෙයි නේ. අද දවසේ අපි කී දෙනෙක් දීමනාවක් නැති වෙයි කියලා ජේසුස් වහන්සේව පිළිගන්නේ නැතුව ඉන්නවද? I mean ජේසුස් වහන්සේ පිළිගෙන ඉන්නව කාටවත් කියන්නේ. දන්නව උන්වහන්සේ ජේසුස් වහන්සේ කියලා. දන්නව උන්වහන්සේ හාස්කම් කරනවා කියලා. දන්නව උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ කියලා. නමුත් අපි කියන්න කැමති නැහැ. උන්වහන්සේ ගාවට යන්න කැමති නැහැ. සභාවට යන්න කැමති නැහැ. අයියේ කනත්ත නැති වෙයි නේ පවුල් පොතෙන් නේ නම අයින් වෙයි නේ දීමනාවන් අයින් වෙයි ප්‍රතික්ෂේප වෙයි ළමයාව ඉස්කෝලේට දාගන්න බැරි වෙයි කොල්ලා දැන් යන්තම් විභාගේ පාස් වුණා විතරයි රස්සාවක් හොයාගන්න බැරි වෙයි නේ මේ ග්‍රාම සේවක ලියුමත් කරන්න නැති වෙයි පන්සලේ හාමුදුරුවෝ චරිත සහතිකය දෙන්නේ නැති වෙයි නේ ගොඩක් ප්‍රශ්න තියෙනවා දැන විශ්වාස කරන්න කැමති නැහැ. අරක නැති වෙයි. සිනගෝගේ නැති වෙයි. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රිය වූයේ. ආමෙන්. මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රිය වූයේ. හලෙලූයා. අද දවසේ අපි කී දෙනෙක් දෙවියන් වහන්සේගේ ගෞරවයද බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍යයන්ගේ ගෞරවයද බලාපොරොත්තු වෙන්නේ. අනිත් පැත්ත පහුගිය කාලේ වෙච්ච සිදුවීම් හැම එකකින්ම මම දැනගත්තා මනුෂ්‍යයන්ගේ ගෞරවය බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේගේද ගෞරවය. දෙවියන් වහන්සේගේ ගෞරවය බලාපොරොත්තු වෙනවා නම් මනුෂ්‍යයන්ගෙන් අගෞරවයටපත් වෙනවා. නමුත් මනුෂ්‍යයන්ගෙන් අගෞරවයටපත් වෙන්න අපි කැමති නෑ. අපි මෙච්චර කාලයක් අවුරුදු 30ක් 40ක් මේ ඕමානවල කිසි වචනයක් අහගෙන තියෙනවා කිසි කෙනෙක්ගේ නෑ. නේ? එහෙම වෙන්න බෑ. නේ? අපි උනත් අය නේ? අපි උනත් අර
අම්මගේ පුතා අර තාත්තගේ දුව ආමෙන් අපි ආවේ මේ අපි මේ කාගෙන්වත් කාලා බීලා හැදෙන අය නෙමෙයි අපි රස්සාවල් කරලා තමයි හම්බ කරගෙන කන්නේ අපි නේ අතින් කාගෙන්ද මොකෙන්ද මල් පල්ලෙන් වැටුන්නේ නැහැ නේ කොයි තරම් කයි කතන්දර තියෙනවද ආමෙන් හලෙලූයා නමුත් පවතින්නේ මනුෂ්‍යයාගේ ගෞරවයද දෙවියන් වහන්සේගේ ගෞරවයද දෙවියන් වහන්සේගේ ගෞරවය මනුස්සයා අද ශාඩියාන වාතරන් කෙනෙක් නෑ කියපගෙන හෙට අනිත් පැත්ත කතා කරන නිසා ඔබ අද දවසේ මනුෂ්‍යයාගේ ගෞරවය හෙව්වොත් හෙට ඔයාට ඒක දැන නැති වෙලා යනවා. නමුත් දෙවියන් වහන්සේගේ අද දවසේ ගෞරවය හෙව්වොත් හෙටයි අනිද්දායි එක එක මනුස්සයෝ ඔබ ගැන එක එක දේවල් කියයි එක එක විදිහට අගෞරව කරන්න හදයි. නමුත් ඔබට ස්වාමීන් වහන්සේ නැති වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ගෞරවය අහිමි වෙන්නේ සදාකාලයටම දෙවියන් වහන්සේගේ ගෞරවය ඔබත් සමග තිබෙනවා. මොකද ඔබ ජීවත් කරවන්නේ දෙවියන් වහන්සේ. ඔබ ඔසවා ගන්න දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලූයා. කවුරු මොනවා කීවත් කවුරු මොනවා කරත්. ආමේන්. දවස් අවසානයේ ඔබට සිටින්නේ ඔබයි ඔබගේ දෙවියන් වහන්සේ විතරයි. ආමේන්. හලෙලූයා. අපි අත්පොළ සන්නාදයක් දෙමු දෙවියන් වහන්සේට. ආමේන්. හලෙලූයා. Now what does it say? 42 and 43. For they love praise from men more than praise from God. That is 43. 42? Yet at the same time, many even among the leaders believed in him. But because of the Pharisees, they would not confess their faith for fear they would be put out of the synagogue. For they love praise from men more than praise from God. Amen. Hallelujah. What happened? What had happened? Now, if you can remember, the blind man who got healed by Jesus, he and his parents were casted out of the synagogue. Why? Because he said to the priests, the religious leaders, that Jesus healed him. So that story was among them, that rumor that was among them. So nobody wanted to confess that they believe in Jesus. Even the leaders started believing in him, but they did not want to say that because they will lose it. Now, how many of us, even among us, who will not confess that we believe in Jesus? We may not have that symmetry. We will not have benefits. We will not be able to put our children into the school. We need death certificate. We need this certificate from the community leaders. And if we say we are Christian, now we are going to the church and all that, they will not provide us the documents we need for our children to go forth. Right? So because of the benefits that we may lose, we will not confess our beliefs. And again, they seek whose praise? Men's praise than God's praise. Do we seek man's praise or God's praise? Man's honor or God's honor? We may say we seek God's honor, but most often we seek man's honor, man's praise. Hallelujah. If we are seeking God's honor, God's praise, we are going to be so dishonored and so disgraced by the man. Will we be able to live with that? It will be difficult. But we should also think, if we are seeking the praise of a man and honor of a man, that person will honor you today but will dishonor you tomorrow. But if God starts honoring you or praising you, he will do that forever, for to eternity. But at the end of the day, men are not going to be with you every day of your life, but God shall be there with you every day of our life for the eternity. Amen. So whose honor we need? Actually, God's honor. Amen. Hallelujah. හොඳ අපි ස්වාමීන් වහන්සේට පළ සන්නාදයක් දීලා හලෙලූයා ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා හලෙලූයා ස්වාමී. තවදුරටත් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපගේ හදවතවලට කතා කරේවා. අපි උන්වහන්සේට කියමු ස්වාමීනි තවදුරටත් අපගේ හදවත් දැඩි නොකොට ඔබ වහන්සේගේ වචනයට සංවේදීව ඔබ වහන්සේව තේරුම් ගන්නට ඔබ වහන්සේව අසා දැනගන්නට ඔබ වහන්සේව දකින්නට ඔබ වහන්සේ අපිට ඉඩ දෙන්න ස්වාමීනි.
ඔබ වහන්සේ බොහෝ හාස්කම් සහ ලකුණු කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේව දැනගෙන ඔබ වහන්සේව හඳුනගෙන ඔබ වහන්සේට ළඟව ඔබ වහන්සේගෙන් ගෞරවය ලබා ගන්නා මිස කිසි මිනිසෙකුගේ ගෞරවයක් නෙවෙයි මගේ දෙවියන් වහන්සේ. නමුත් මිනිසයන් සමග එකට එක යහපත කරා හැම කෙනෙක්ම එකතුව ස්වාමීන් වහන්සේ සේවය කරන්නටත් මෙහි කරන්නටත් ඔබ වහන්සේ අපට වරම් දෙනසේක්වා. එකිනෙකා තුළ ඔබ වහන්සේගේ සමාදානීය ආත්මය වගුරුවනසේක්වා. ඔබ වහන්සේගේම කරුණාව අප එකිනෙකා කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ බලාපොරොත්තුවම අප ජීවත් කරනසේක්වා. ස්වාමිනී අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා. අප මුළුමනින්ම ඔබ වහන්සේට කැප වෙනවා. මේ මුළු කාලේ නිසා ස්තුතියි. අද දවසේ ඔබ වහන්සේගේ වචනේ නිසා ස්තුතියි. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් බලම් තුනාමේ. ආමේන්. හalleluya ස්වාමී. හොඳයි එහෙනම් ජේසුස් පිටයි